මදාවර මිත්‍ර මිත්‍රය ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ අපිට තවත් අවස්ථාවක් දීලා තිබෙනවා. උන්වහන්සේගේ පාද පාමුලට ඇවිල්ලා උන්වහන්සේගේ වචනය දැනගෙන ගන්නට, උන්වහන්සේට නමස්කාර කරන්නට මේ ශුද්ධ දවසේදී විශේෂයෙන් උන්වහන්සේගේ වචනය තුල සඳහන් වෙනා වූ ශුද්ධ සත්‍යතාවයන් ඉගෙන ගන්නට උන්වහන්සේ අපිට තවත් අවස්ථාවක් උදා කර දී තිබෙනවා. දැන් සහෝදර සහෝදරිය අපි සති 20ක් පුරා අපි විශේෂිත වූ කාරණයක් පිළිබඳව අපි ඉගෙන ගත්තා. ඒ තමයි ඉදවරුන්ට දුන්නා වූ ඊශ්‍රායල් සෙනඟට දුන්නා වූ හේබ්‍රවරුන්ට දුන්නා වූ ඒ මංගල්‍යයන් පිළිබඳව අපි සති 20ක් පුරාම නැත්නම් සති 19ක් පුරාම අපි ඊටත් වැඩි කාලයක් අපි මේ ශුද්ධ වූ සත්‍යතාවය දැන ඉගෙන ගත්තා. මම විශ්වාස කරනවා අද අපි මේ දේශනේ නැත්නම් මේ දේශන මාලාවේ අවසාන දේශනෙට අවිලත් වෙනවා. මේ දේශනේ පළමු කොටස මම ගිය සතියේ ඔබ ඔබට ඉදිරිපත් කළා. අද අවසාන කොටස අපි මේ දේශනේ එනම් ඊශ්‍රායල් සෙනඟට දුන්නා වූ මේ මංගල්‍යයන් අද අප සමරිය යුතු දයන්න පිළිබඳව අද දවසේදී අපි ඒ කොලොස්සේ පොතේ සඳහන් කරන්නා වූ ඒ බයිබල් පාඨය සමගින් අපි ඒ පිළිබඳව තව වඩා කරුණු කාරණා ශිත ලේවිල තුළ ඉගෙන ගන්නවා. එනිසා මම විශ්වාස කරනවා දැන් ඔබට 100% පැහැදිලි ඇති කියලා. තවත් මේ මිත්‍යාවන්ට මේ වැරදි ඉගැන්වීමට අපිට ඉගැන්වීම් වලට අපිට මුලාවෙන්ටවත් ඒ වියුල්ලන්ටවත් අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒකට හේතුව ශුද්ධ ලේවිල තුල සත්‍ය කුමක්ද කියන කාරණේ අපි කල යුත්තේ කුමක්ද කියන කාරණේ මේ මංගල්‍යයන් වලින් නිරූපණය කරන්නේ නැත්නම් මංගල්‍යයන් දුන්නේ ඇයි ආදේශික නැත්නම් මේ ඡායාවන් හැටියට දුන්නා උදේ ඇයි මේ දේවල් දුන්නේ කියන කාරණේ අපි මේ දේශන මාලාව තුළින්ම ඉගෙන ගත්තා. ඒ වගේම අපි කලුම් කරතරන් උන්වහන්සේ දේශේවල් සම්පූර්ණ කරන තෙක් ඒ දේවල් මනුෂ්‍යයන්ට දුන්න බව ඊශ්‍රායල් සෙනඟට දුන්න බව අපි තේරුම් ගත්තා. එහෙමනම් ඒ දේවල් ආදම් සහ ඒවා, කායින් සහ ආබෙල්, නෝවා, ආබ්‍රහම් ඒ අය කරන්නට ඕන. නමුත් අපි පැහැදිලිව දකිනවා උන්වහන්සේ මේ කාලවල මිනිස්යාත් එක්ක කලාව ගිවිසුමේ එක එක විදි නැත්නම් එක එක ආකාර තමයි අපි මේ සියල්ලෙන් දකින්නේ. ඒ නිසා අපිට මේ දේවල් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔබ ලබා ගන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. ඔබට මේ මේ දේශන YouTube channel එකේ සිංහල gospel ministry YouTube channel එකට ඔබට පේනවා ඇති මට පිටිපස්සෙන් තිබෙන්නේ මේ සියලු ස්ථානවලින් ඔබට මේ දේවල් දැනගෙනගෙන මේ ශුද්ධ වූ සත්‍යතාවය අවබෝධ කරගන්න හැකියාවක් තිබෙනවා. අපි දැන් මේ දේශනාවේ අවසාන කොටසට යමු වෙමු. නැවත වාරයක් මේ සියල්ල පැමිණෙන්නේ ඉහළින් උන්වහන්සේ තමයි මඟ පෙන්වන්නේ. උන්වහන්සේ තමයි මගේ මුඛයේ වචන තබන්නේ. මගේ බලයවත් ශක්තියවත් නැති බව ඔබ ඉදිරියේ පුන පුනා කියන්නට අවශ්‍යයි. අපි ඒ නිසා උන්වහන්සේට බාරෙමු. උන්වහන්සේ පොරොන්දු වෙලා තියෙනවා මුළු සත්‍ය කරා අපට මඟ පෙන්වන්න. අහසත් පොළොවත් මා පාලනය කරන්නා වූ සබදෝසි ස්වාමීන් වහන්සේ මම කරදී කියන නියම වහන්සේට ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා අපිට මේ අවස්ථාව උදා කර දීම ගැන. සති ගණනාවක් පුරාම වහන්සේ අපිට මේ මංගල්‍යයන් පිළිබඳව ඔබ වහන්සේ ඇයි ඊශ්‍රායල් සෙනඟට දෙනු ලැබුවේ කියන කාරණේ අපි තේරුම් ගත්තා. ස්තුතියි පියන්නේ අපිට මේ දේවල් තේරුම් කර දෙමින් ඔබ වහන්සේ කොයි ආකාරයෙන් දේ සියල්ල සම්පූර්ණ කරේ කියන කාරණේ ඔබ වහන්සේ අපිට කියනවා. දැන් අපේ අවධානය අපේ අධිහිල්ල අපේ සම්පූර්ණ දෘෂ්ටි කෝණේ තියෙන්න ඕනේ ඔබ වහන්සේ වෙතට කියන කාරණේ අපි ඔබ වහන්සේ අපිට මේ පාඩම් පුරාම දේශන පුරාම ඉගෙනනවා. ඒ නිසා මේ ශුද්ධ සත්‍යතාවයේ තේරුම් අරගෙන යන්නේ වියෝල් නොවි ඔබ වහන්සේ අපිට දී තිබෙනා මේ ආලෝකයේ තුල ජීවත් වෙන්නත් පිරණි ආත්මෙන්ද සැබෑකමින්ද සැබෑව දැනගෙන සැබෑව පුද්ගලයන් හැටියට ඔබ වහන්සේට නමස්කාර කරන්නත් මේ ශුද්ධ දේශනේ ආශිර්වාදයක් වෙන සලස්වන්ට කියලා එලිමින් ඔබ වහන්සේගේ බලවත් හස්තට අපේ ජීවිත බාර කරන අතර පියන්නේ පළමුව මටත් දෙවනුව පියන්නේ අසන්නවරමන්නව සියල්ලන්ටත් උගන්වන්නට කියලා එල්ලෙමින් බාර වෙන්නේ කැප වෙන්නේ යේසුස් වහන්සේගේ අතිශයතුම ප්‍රේමණීය වූ නාම සාමය. දැන් සහෝදර සහෝදරිය අද දවසේදී අපි එහෙනම් අවසාන කොටසට යොමු වෙමු. ඊශ්‍රායල් සෙනඟට දුන්නා වූ මේ කාරණා පිළිබඳව ඔබට ගිය සතියේ මම පැහැදිලිව මේ දේශනේ ආරම්භ කළේ කොලොස්සේ පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 13 සිට 17 දක්වා තිබෙනා ශුද්ධ පෞල්තුමා කොලොස්සේ වරන්ට ලිව්වා ඒ බයිබල් පාඩයෙන්. මොකද ඒකට හේතුව උනේ අපි දන්නවා ශුද්ධ පෞල්තුමා අපි
ශුදු පේත්‍රස්තුමත් කියනවා බොහෝ කිතුණුවන් අද එදා වගේම අදත් බොහෝ කිතුණුවන් මේ ක්‍රිස්තියානි සමාජයේ ශුදු පෞල්තුමා ලියා තිබෙනා වූ ලියවිලි වැරදි ලෙස තේරුම් අරගෙන තිබෙනවා. ඒ තේරුම් මොකද ශුදු පෞල්තුමා බොහෝ දේවල් ගැඹුරු දේවල් ලියා තිබෙනවා. ඉතින් ශුදු පේත්‍රස්තුමා පැහැදිලිව කියනවා ශුදු පෞල්තුමාගේ ලියවිලි වල මේ ගැඹුරු දේවල් තිබෙනවා. ඒවා හරියට තේරුම් නොගෙන බොහෝ දෙනෙක් ඒ අය වැරදි ලෙස නැත්නම් දේවචනේ වරද්දගෙන තිබෙනවා කියන කාරණේ නිසා ශුදු පෞල්තුමා ලියා තිබෙනා වූ මේ ලිපි අපි කියවනකොට අපි ඉගෙන ගන්නකොට අපි තරයේ මතක තියාගන්න ඕන ඒකට අදාළ වුණා වූ පසුබිම මොකක්ද කියන කාරණේ. ශුදු පෞල්තුමා මේ සියල්ල අපි දන්නවා අන්න ජාතීන්ගේ ගෝලයා ප්‍රොපේතවරයා හැටියට තමයි ශුදු පෞල්තුමා හඳුන්වන්නේ. ඒ නිසා මේ පෞල්තුමා ලියලා තිබෙන බොහෝ ලියවිලි වල අපි ලියවිලි කියවන්නව අතරදී පෞල්තුමා ඒ දේවල් ලියලා තිබෙන්නේ කාටද ලියලා තිබෙන්නේ ඇයි ලියලා තිබෙන්නේ මේ සියල්ල අපි විස්තරාත්මකව නැත්තම් ඉතාමත් පැහැදිලිව තේරුම් ගත යුතුයි. මේ ශුදු පෞල්තුමාට මේ කාරණා ලියන්ට සිදු වුණේ අපි දන්නවා මේ ක්‍රියාපොතේ 15 වෙනි පරිච්ඡේදයේ මේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. අපි දන්නවා ඉදවුවන් සහ අන්‍ය ජාතීන් අතර. එතකොට ඔබ පැහැදිලිව දන්න දෙයක් තමයි අන්‍ය ජාතීන් ක්‍රිස්තියානි දහම නැත්තම් උන්වහන්සේව ගෙතුණු ඒ ශුදු සත්‍යතාවය පිළිගන්නකොට ඒ සමගාමීව යුදෙව්වරුණු ඊතු දහම වැළඳගත්තා. ක්‍රිස්තුස් වහන්සේව පිළි අරගෙන මේ ශුද්ධ වූ සත්‍යතාවය පිළිගත්තා. නමුත් යුදෙව්වරුන්ට තිබුණ ප්‍රශ්නය තමයි ඔවුන් කළා වූ දේවල්, ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, ඔවුන්ගේ මංගල්‍ය ක්‍රම, ඔවුන් කළා වූ දේවල් ඔවුන්ට අතහැර ගන්න බැරි ප්‍රශ්නයක් තිබුණා. එක අතකින් ඒ දේවල් අල්ලගෙන අනිත් අතින් මේ ශුද්ධ වූ සත්‍යතාවය අල්ලගෙන ඒ විතරක් නෙමෙයි අන්‍ය ජාතීන්ට ඒවා කරන්නට බල කරන්නේ කිරීමේ අවස්ථාවකට මුහුණ දුන්නා වූ ආකාරය අපි ශුද්ධ ලියවිල්ලේ දකිනවා. ඉතින් ඒ නිසා ශුද්ධ පෞල්තුමාට මේ දේවල් ගැන කතා කරන්න සිද්ධ වුණේ. ඒ නිසා තමයි අපි මේ දේවල් දැන ඉගෙන ගන්නකොට නැත්නම් නූතන කිතුණුවා ඉගෙන ගන්නකොට අපි මොකද කරන්න ඕනේ? මේ දේවල් වල අපි කියනවා සන්දර්භය නැත්නම් මේ දේවල් ඇයි ශුද්ධ පෞල්තුමා ලියා තිබෙන්නේ කියන කාරණේ තේරුම් ගන්න. එතකොට මේ බයිබල් පාඩය අපි ඉගෙන ගත්තා. මේ දේවල් ඉගෙන ගන්නට හේතු වුණේ කිතුණු සමාජය තුළ අදහස් දෙකක් තිබෙනවා. ඒ තමයි දසපනත කුරුසිය නැගුවා කියලා එක කොටසක් විස්තර කරනවා. අපි ගිය සතියේ ඒව කතා කළා. තව කොටසක් කියනවා නෑ උන්වහන්සේ දසපනත නැත්නම් කුරුසිය අන නොගසපු දේ අනගසන්ට එක කොටසක් උත්සාහ කරනවා. තව කොටසක් උන්වහන්සේ අනගසලා සම්පූර්ණ කරපු දේ ඒ අනගලවලා ඉදිරියට කරගෙන යන්න උත්සාහ කරන බව අපි ගිය සතියේ ඉගෙන ගත්තා. පැහැදිලිව අපි තේරුම් ගත්ත තව කාරණයක් ඔබට මේ මම ඉක්මනින් ඔබ දැනුවත් කරන්නේ. ඇයි මේ චාරිත්‍ර ව්‍යවස්ථාව අවශ්‍ය වුණේ කියන කාරණේ. මොසෙස්ගේ පොත් පහ ඔබ කියනකොට එතන ඔබට බොහෝ ප්‍රඥප්තීන් ව්‍යවස්ථාවන් අපිට සොයා ගන්න පුළුවන්. ඒවා අද දවසේදී ඔබට සාරාංශ කරලා තබනවා. මොසෙස්ගේ පොත් පහ තුල ඔබට සොයා ගන්න පුළුවන් කාරණා මොනවද කියන කාරණේ. ඒ ප්‍රඥප්තීන් සහ ව්‍යවස්ථාවන් මොනවද කියන කාරණේ. ඉතින් අපි තේරුම් ගත්ත දෙයක් තමයි දෙවියන් වහන්සේ මනුෂ්‍යයට එක ආඥාවක් දුන්නේ. මේ ආඥාව තුළ අනිකුත් සියලු ආඥා tempat අඩංගු වුණ බව, කේන්ද්‍රගත වුණ බව ඔබට මම දැනුවත් කළා. ඒක තමයි යාකෝබ් කියන්නේ යමෙක් මුළු ව්‍යවස්ථාව ආරක්ෂා කොට කනක් කඩකලේ නම් ඔහු සියල්ලටම වැඩිකාරයෙක් වෙන බව. ඒ නිසා ආඥාව ආදම් සයවට දීලා ඒ ධර්මිෂ්ඨකම මොකද උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වයට මවපු මනුෂ්‍යයා. ඒ නිසා ඒ ස්වරූපයේ සමානත්වයේ ඉදිරියට කරගෙන යාම සඳහා උන්වහන්සේ ආඥාව දුන්නා. මෙන්න මේ ඔබ කීකරු වන තාක්කල් ඔබගේ දුන්නා වූ ස්වරූපයට දුන්නා වූ සමානත්වය ආරක්ෂා වෙලා තිබෙනවා. මේක තමයි ආඥාව. මොකද්ද? කීකරුකමේ ආඥාව. ගහක් තියලා ගහෙන් කන්න එපායි කියලා කිව්වා. අනිත් සියලු ගස් වලින් කන්න පුළුවන්. නමුත් ඔවුන්ට පැහැදිලිව කිව්වා මේ ගහෙන් කෑවොත් ඔබ මගේ ආඥාව කඩ කළොත් ඔබ අනිවාර්යයෙන්ම නැසිනවා. ඒකේ අපි දකිනවා ආදම් සයව පව් කළා. මරණය හිමි වුණා. නැවත ඔවුන්ට තිබුණා වූ ධර්මිෂ්ඨකම නැත්තම් ආඥාවට නැවත ආය ධර්මිෂ්ඨකම දෙන්න බැරුව ගියා. දෙවියන් වහන්සේ මනුෂ්‍යයට දුන්නු ධර්මිෂ්ඨකම ඒ ආඥාව තුළ කීකරුකම පවත්වාගෙන යන තාක්කල් මේක හරියට ඔබ තේරුම් ගන්න ඕන. කීකරුකම ආඥාවට කීකරුකම පවතින තාක්කල් ඔවුන් තුළ ඒ උන්වහන්සේ දුන්නා වූ ධර්මිෂ්ඨකම රැඳිලා තිබුණා. ඔවුන් ආඥාව කඩ කළාම
ආඥාවට බැරි වුණා නැවත උම ධර්මිෂ්ඨ කරන්න. ඒ වෙනුවට ආදේශකයක් අවශ්‍ය වුණා. අපි ඉගෙන ගත්ත චාරිත්‍ර ව්‍යවස්ථාව උන්වහන්සේ අඳුන්ලා දුන්නා. පුද පූජා ක්‍රම තමයි මේ චාරිත්‍ර ව්‍යවස්ථාව තුළ තිබෙන්නේ. සදාචාර ව්‍යවස්ථාව උන්ට දුන්නා. ඒක උන්ට දුන්නු දේ ආරක්ෂා කරගන්න. සදාචාර ව්‍යවස්ථාව කඩ කරපු නිසා චාරිත්‍ර ව්‍යවස්ථාව උන්ට හඳුන්වා දුන්නා. අපි දකිනවා ඒක හර ලස්සනට ඊළඟ කොටස අපි දකිනවා කායින් සහ ආබෙල් අතර මේ පූජාවන් ගෙනාව අතර. ඒතර අපි දකිනවා චාරිත්‍ර ව්‍යවස්ථාව තුළ තිබුණා වූ ඒ ප්‍රථම ඵල පූජාව. එතන අපි දකිනවා චාරිත්‍ර ව්‍යවස්ථාව තුළ තිබුණා වූ දැක්ළු පූජාව. සහෝදර මේ ව්‍යවස්ථා දෙක අතර සම්බන්ධතාවය අපි දකිනවා. උන්වහන්සේගේ ආඥාව මිනිස්යාට දුන්නේ මිනිස්යා පව් කරන්න ඉස්සෙල්ලා. මිනිස්යා පව් කළාට පස්සේ තමයි අවශ්‍ය වුණේ මොකද්ද? ඒ මිනිස්යාට අහිමි වුණා වූ දේ නැවත ඔහු තුල ස්ථාපිත කරන පිණිස. ඔහුට අහිමි වුණා වූ ධර්මිෂ්ඨකම නැවත ඔහු තුල ස්ථාපිත කරන පිණිස ඒ ධර්මිෂ්ඨකම ස්ථාපිත කරන්නා වූ තනන් වහන්සේ ඇවිල්ලා ධර්මිෂ්ඨකම ස්ථාපිත කරන තුරු ඒ දේ අධිහිල්ලෙන් කරන පිණිස උන්ට චාරිත්‍ර ව්‍යවස්ථාව දුන්නා. මේක ඔබ තේරුම් ගත යුතුමයි. මේක තමයි මේ අශුද්ධ පාවල්තුමා කතා කරන්නා වූ කාරණේ පරණගිස් අලුත් ගිසම පුරාම. මේ දෙක අතර සම්බන්ධතාවය ඔබ තේරුම් නොගත්තොත් ඔබ වියවුල් වෙනවා. ශුද්ධ පාවල්තුමාගේ ලියවිලි කියවනකොට. මොකද ශුද්ධ පාවල්තුමා සදාචාර ව්‍යවස්ථාව ගැන කතා කරනවා. නිදහස්කමේ ව්‍යවස්ථාව ගැන කතා කරන ඒ විතරක්ම. මොකද ඔහු ඒ ව්‍යවස්ථාව කියන වචනේ තමයි සදාචාර ව්‍යවස්ථාවටත් ඒ වගේම චාරිත්‍ර ව්‍යවස්ථාවටත් පාවිච්චි කරලා තියෙන නිසා ඒ කතා කරලා තිබෙන්නේ කාරණය කුමක්ද කියන කාරණේ අපි හරියට තේරුම් අරගෙන සුදෝ පාල්තුමා කතා කරන්නේ මොන ව්‍යවස්ථාව ගැනද කියන කාරණේ අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඒ වචනේ වරද්ද ගන්න එපා. සුදෝ පාල්තුමාගේ ලියවිලි වරද්ද ගන්න එපා. මොකද මේ දේවල් ඔබ හරියට සුදෝ පාල්තුමාගේ මේ අමාරු දේවල් දිහා තිබෙන අමාරු දේ තේරුම් ගන්නට අපහසු දේ ඔබ තේරුම් ගන්නට පහසු වෙන්නේ මේ දේශන මාලාවට ඔබ හැමකන් දුන්නොත්. මොකද ඔබ මේ දේශන මාලාව තුළ පරණ කිසිමේ සිටම ලෝකයේ ආරම්භයේ සිටම මේ ව්‍යවස්ථාන් දෙක අතර සම්බන්ධතාවය විශේෂයෙන් මේ දේශනය තුළින් ඔබ තේරුම් ගත්තා. එතකොට අපි පැහැදිලිව දකිනවා දිව්‍ය ආඥාව, දිව්‍ය ව්‍යවස්ථාව, සදාචාර ව්‍යවස්ථාව මනුෂ්‍යර දුන්නා. මෙන්න ඒ දේ පාපයට පෙර දුන්නේ. කඩකලා පාපේ හිමි වුණා. පාපේ මනුෂ්‍යාව ඒ පාපේ ප්‍රශ්නේ විසඳන්නට ආදේශකයක් හැටියට දුන්නේ කුමක්ද? චාරිත්‍ර ව්‍යවස්ථාව. එතකොට ඔබට පේනවා ඇති පාපයේ නිසා තමයි චාරිත්‍ර ව්‍යවස්ථාව හඳුන්ලා දුන්නේ. ඒ මොනවා වෙනදද? ප්‍රධාන දේ ඔරිජිනල් එක නැත්තම් ප්‍රධාන දේ එනතුරු ඡායාවක් හැටියට ඒ දේ දෙන්න ලැබුවා. මේක ඔබ පැහැදිලිව ශුද්ධ ලියවිල්ල තුළින් තේරුම් ගත යුතු මේ දේශනාවට සමන් දීම තුළ. එතකොට අපිට පේනවා කායින් ප්‍රථම ඵල පූජාව ගෙනාවා. ඊළඟට ආබෙල් දවන පූජාව. එතකොට අපිට පේනවා ඇති මේ කාරණා. නමුත් ඒ අවස්ථාවේදී උන්වහන්සේ ඉල්ලුවේ පාප පූජාව. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න අපි දන්නවා විවිධ පුද පූජා ක්‍රම පසු කාලීනව මොසෙස්ට දුන්නා උන්වහන්සේ එක එක කාරණා නියෝජනය වන පිණිස. ඒ නිසා ඒක අමතක කරන්න එපා. ඊළඟට අපි පැහැදිලිව තේරුම් ගත්ත සදාචාර ව්‍යවස්ථාව සහ චාරිත්‍ර ව්‍යවස්ථාව අතර තිබෙනා සම්බන්ධතාවය. ඒ නිසා අපි මතක තියාගන්න ඕන සදාචාර ව්‍යවස්ථාව සදාකාලිකයි. ඒක උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම බව අපි පැහැදිලිව තේරුම් ගත්තා. ඒක උල්ලංඝනය කිරීම නිසා සදාචාර ව්‍යවස්ථාවට බැරි ගියා. මොක කරන්නද? මනුෂ්‍යයන් නැවත ඒ අහිමුණව ධර්මිෂ්ඨකම දෙන්න. ඒ නිසා චාරිත්‍ර ව්‍යවස්ථාව උන්ට දෙන්න ලැබුවා. ඒ ධර්මිෂ්ඨකමේ මාර්ගයේ නැත්තම් ප්‍රධාන දේ එනතුරු ඔවුන්ට ඒ දේ අධිහිල්ලෙන් රකින්න පිණිස. ඒ නිසා අමතක කරන්න එපා. මොකද සුදෝ පාවල්තුමා පැහැදිලිව කියනවා ව්‍යවස්ථාව දීලා තිබෙනේ පාපය දැනගන්න. ව්‍යවස්ථාවට බෑබෝ ධර්මිෂ්ඨ කරන්න. ඒ මම කතා කරන්නේ සදාචාර ව්‍යවස්ථාව. එතකොට ඔබ ධර්මිෂ්ඨකමේ මාවතට ප්‍රවිෂ්ඨ කරන්නේ කවුද? පරණ කිස්මේ මොකද්ද කලේ? චාරිත්‍ර ව්‍යවස්ථාව තමයි ධර්මිෂ්ඨකමේ මාවතට ඔබ මාවත පෙන්ලා දුන්නේ. එතකොට ඒක අලුත් කිස්මේදී අපිට හම්බ වෙනවා. ඒ චාරිත්‍ර ව්‍යවස්ථාවෙන් පෙන්වු කලාව අපේ ගලම්කාරක තරන් වහන්සේ ලෝකේ පාපය දුරු කරන දිව්‍යන් වහන්සේගේ බැටළු පැටවන තමයි පාපය දුරු කරේ. එළුවන්ගෙත් වර්ෂන්ගෙත් ගොනුන්ගෙත් ලේවලට බැහැයි කියලා කියන සුදෝ පාවල්තුමා පාපය දුරු කරන. ඒ දේ ඔරිජිනල් නැත්නම් ඒක උන්වහන්සේ මනුෂ්‍යයා අපි ගලම්කාර තරන් වහන්සේ දී සම්පූර්ණ කරතුරු යමක් තිබෙන්න ඕන.
ආදේශකයේ දුන්නා. ඒ ප්‍රධාන දේ එනතුරු ඒ නිසා ඒක අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන. ඊළඟට අපි පැහැදිලිව තේරුම් ගත්තා පරණ ගිවිසුමේ අදීලිවන්තයාට මොකද වුනේ? ඒ බලාපොරොත්තුව දුන්නා ගැලවීමේ බලාපොරොත්තු නැස සමාව දීමේ ධර්මිෂ්ඨකම ලබා ගැනීමේ බලාපොරොත්තුව ඒ බැටළු පූජාව කරන කොටගෙන ඒ ක්‍රිස්තුස් වහන්සේ වදීම කරන කොටගෙන අපි පැහැදිලිව ගිය සතියේ ඒ කාරණේ තේරුම් ගත්තා. දැන් විශේෂයෙන් ඔබ පැහැදිලිව තේරුම් ගත්ත එකක් තමයි කොයි ආකාරයෙන්ද පරණ ගිවිසුමේ ඒ පෞකාරය පාපකමාව ලබා ගත්තේ. බැටළුවාව පූජා කිරීම කරන කොටගෙන අපි ඒ වගේ සති ඉගෙන ගත්තා. මම නැවත වාරයක් ඒක කියන්නේ නැහැ. නමුත් ඔබ මට මතක ඇති අවසාන වශයෙන් ඔබට මතක ඇති අපි කොහෙද නැවැත්තුවේ? ඒ තමයි IOU බැටළුවේ පූජා කරන වාරයක් ගානේ ඒක ණයක්. ඒක ණයකරයක් හැටියට තිබුණේ. මොකද විශුද්ධ පෞල් තමයි එකයි කියන්නේ ඒප්‍රිල් 10/4 ගොන්නෙන්ගෙත් වස්සන්ගෙත් බැටළුවන්ගෙත් ලේ කරන කොටගෙන පව් කරන්න බෑ. එතකොට උන්වහන්සේ සෑම පරණ ගිවිසුමේ පෞකාරයෙක්ම බැටළුවා පූජා කරනකොට මොකද වෙන්නේ? උන්වහන්සේ කියනවා මම ඔබට ණය ගැති මම ඔබ කළා හොඳයි මේක හරියට අපි එක ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ. මම ඔබට පැහැදිලිවම ඒක ගිය සතියේ පැහැදිලි කරලා දුන්නා. අපිට පුළුවන් බඩු ගන්න. නමුත් ණය ගොඩ ගැහෙනවා. කවුරු හෝ මේ ණය ගෙවන්න ඕන. ඒ ණය උන්වහන්සේ ගෙවුම් ලැබුවා. එතකන් නුඹට පුළුවන් ඕනෑම කෙනෙකුට පුළුවන් සල්ලි අතේ තියනවා ASCII සල්ලි තමන්ගේ අතේ මුදල් තිබෙනවා ASCII ඒ හැම කාරණයක්ම සම්පූර්ණ කරගන්න පුළුවන් ඔබටත් මටත් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා. හැබැයි ඒක ගෙවිය යුතුයි. ගෙවිය නැත්නම් ඔබ අමාරුයි. ඒ වගේ තමයි පරණ ගිවිසුමේ ඒ සීල බැටළු පූජාවන්. උන්වහන්සේ ඔබගෙත් මගෙත් අපි හරි ආශිර්වාද ලස්සන එකක්. උන්වහන්සේ සීල ණය ගෙවා සම්පූර්ණ කළා. මේ කාරණේ අපි තේරුම් ගන්න මේ කාරණේ තමයි සුදෝ පාල්තුමා මේ විස්තර කරලා දෙන්න බලන්න. මේ කාරණා ඔබ තේරුම් ගන්නේ නැතුව රෝම 3:21 සිට 26 දක්වා ඔබ කොහොමද තේරුම් ගන්නේ කියලා. මෙන්න මේ කාරණේ තමයි සුදෝ පාල්තුමා කියන්නේ. නමුත් දන්නවනහයි ව්‍යවස්ථාව නැතුව. ඇයි ඔබට පළමුව අපි දකිනවා දෙවියන් වහන්සේ පව් කරන්ට පෙර අපි කියනවා සදාචාර ව්‍යවස්ථාව දුන්නා. ඒක ඔහු කඩ කළා. ඒ නිසා චාරිත්‍ර ව්‍යවස්ථාව උන්ට දුන්නා මොනවා කරන්නද? ධර්මිෂ්ඨකමේ මාවතට පිවිසෙන පිණිස. එතකොට දැන් ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා ඉන්න නිසා සුදෝ පාවල්තුමා පැහැදිලිව රෝම පොතේ සඳහන් කරනවා රෝමවරුන්ට මොකද කියන්නේ? නමුත් දන්වනාහි ව්‍යවස්ථාව නැතුව ව්‍යවස්ථාව සහ අනාගත වස්තුගේ සාක්ෂි ලැබෙමින් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමක් ප්‍රකාශ කරන ලද්දේ කවුද? දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම. එනම් කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මොකද සුදෝ පාවල්තුමා පැහැදිලිව කියනවා දිව්‍ය ව්‍යවස්ථාවට නිදහස්කමේ ව්‍යවස්ථාවට නැත්තම් ඒ සදාචාර ව්‍යවස්ථාවට මොනවා කරන්නද? ධර්මිෂ්ඨකම ඔබ මාව ධර්මිෂ්ඨ කරන්න බෑ කියලා. ඒ නිසා තමයි සුදෝ පාවල්තුමා මෙතන ලියන්නේ. මේ ව්‍යවස්ථාව කඩ කිරීම සුදෝ පාවල්තුමා පැහැදිලිව කියනවා සදාචාර ව්‍යවස්ථාව ඇවිල්ලා පාපය පෙන්නන ඔබගෙත් මගෙත් ගුරුවරයා. සුදෝ පාවල්තුමාගේ ලියවිලිවල මේ ව්‍යවස්ථා දෙකටම සුදෝ පාවල්තුමා ව්‍යවස්ථාව කියලා කතා කරන්නේ. ඒකයි ගොඩාක් හිතනවා මේක වරද්දගෙන තියෙන්නේ. ඒක ඔබ තේරුම් ගන්නට නම් ඔබ පරණ ගිවිසුමට යන්න ඕන. මේ දෙක අතර තිබෙන සබඳතාවය ඔබ තේරුම් ගන්න ඕන. මෝසෙස් ලියන ලද පොත් පහ තුළ ලියා තිබෙනවා මේ ව්‍යවස්ථාවන් පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් තියෙනවා. එහෙම නැතුව ඔබ වියවුල් වෙනවා. ඒ නිසා අපි මේ බලන්න සුදෝ පාවල්තුමා මොනවද කියන්නේ කියලා සියල්ලම පවකට දෙවියන් වහන්සේගේ මහිමෙන් හිනව සිද්ධි. එතකොට ඔබට පේනවා ඇති නොමිලේ ධර්මිෂ්ඨකම දී තිබෙන උන්වහන්සේ මොනවා කරනකොටද? උන්වහන්සේගේ මෙදීම කරනකොට. පරණ ගිවිසුමේ බැටළුවෙක් නැත්තම් බැටළුවා මිලදී ගන්න ඕන. අපිට මතක ඇති උන්වහන්සේ එකව කැප කරන්න යනව අතරේදී උන්ට කොබියන් ගන්න සිදු වුණා. මොකද දැන් අලුත් ගිවිසුමට එනකොට ඒක නොමිලේ ක්‍රිස්තුස් වහන්සේ ගිලේ කරනකොටගෙන මොකද වුනේ? සූකීයන් පව් නසන පූජාවක් වෙන්න දෙවියන් වහන්සේ දීම කළා. මේක තමයි දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම. කොහොමද ක්‍රිස්තුස් වහන්සේ කරනකොටගෙන ඔබටත් මටත් දී තිබෙනව නොමිලේ දී තිබෙනව ධර්මිෂ්ඨකම. මේක අපි ඔබ මා තේරුම් ගත යුතුයි. එහෙම නැතුව ගියොත් ඔබට වරදිනවා. ඒක පැහැදිලිව ඔබ ඉදිරියේ කියන්නට ඕන. එතකොට අපිට පේනවා ඇති මේ සියලු බැලුම් කර පරණ ගිවිසුමේ තිබුණා වූ සියලු ඒ ණය එකතු වෙලා
ස්වාංශේ මොකද කරේ කුරුසියේදී ඒ සියලු ණය ගෙවලා ඒ චාරිත්‍රක අවස්ථාව මොකද කරේ අහෝසි කළා. මොකද උන්වහන්සේ එනතුරු තමයි ඒ ක්‍රෙඩිට් කාඩ් එක මිනිස්සුන්ට දීලා තිබුණේ. චාරිත්‍ර ව්‍යවස්ථාව මිනිස්සුන්ට දීලා තිබුණේ. පාපේ විසඳුම්කාරය නැත්නම් පාපේට විසඳුම ගෙනන තනන් වහන්සේ එනතුරු උන්වහන්සේ දේ සම්පූර්ණ කරතුරු ඒ උන්වහන්සේගේ ශරීරය තුලින් මේ දේ සම්පූර්ණ වෙනතුරු ඒ ශරීරය පූජා කිරීම කරනකොට මේ දේ සම්පූර්ණ කරතුරු ඒ චාරිත්‍ර ව්‍යවස්ථාව තුළ තිබුණා සියලු පුදු පූජා කරන ක්‍රම අවුන්ට චාරිත්‍ර ව්‍යවස්ථාව තුළ දීලා තිබුණා මොනවා කරන්න පිණිසද ධර්මිෂ්ඨකම ඔවුන් තුළ සම්පූර්ණ වන පිණිස මේක ඔබ තේරුම් ගන්නට ඕන. හැබැයි ඒක ණයක්. ඒක පැහැදිලිව අපි තේරුම් ගන්න දෙයක් තමයි ඒක ණයක් හැටියට ඔවුන්ට දීලා තියෙන ණය. දෙවියන් වහන්සේට අපි ස්තුති වේවා ප්‍රශංසා වේවා. ඒ ණය පරණ ගිවිසුමේ ණය උන්වහන්සේ ගෙවලා පරණ ගිවිසුමේටත් ඒ දේ මොකද කරේ සම්පූර්ණ කර දුන්නා උන්වහන්සේ. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. තේනවනේ මම ඔබට තේරෙන භාෂාවෙන්ම මේ දේ දීලා තිබෙනවා. ඒ සියලු රැස් වී තිබුණා වූ සියලු බිල්පත් ගෙවීමට උන්වහන්සේ සහතික වුණා. හැබැයි උන්වහන්සේගේ ලේට පමණයි මේ සියලු බිල්පත් ගෙවා හමාර කරන්නට හැකියාවක් තිබුණේ. උන්වහන්සේගේ පොරොන්දුව උන්වහන්සේගේ ලෝකේ පටන් ගැනීම ඉඳලම කල්වල කුරුසිය අතර කාල පළචේදේ මොනතරම් බැටළුවන් මියයන්ට ඇද්ද ගොන්නුන් එළුවන් මියයන්ට ඇද්ද නමුත් සියල්ල ඒ සියලු ණය උන්වහන්සේගේ වචනයට අනුව මොකද IOU මම ඔබට ණය ගැති පරණ ගිවිසුමේ සියලු ණය බැටළු පූජා පෞකාරය බැටළුව පූජා කරන අවස්ථාවේදී ඒ සියල්ල මොකද කරේ ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ කියනවා අපිට දෙවචනේ කියනවා දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ අපුදුසා පාපේ වෙන්ට සලස්වායි කියන නිසා ඒක මතක තියාගන්නට ඕන. උන්වහන්සේ මේ ණය නොගෙවුවනම් අද අපිට මොකද වෙන්නේ? එදා පරණ කිසිමයට මොකද වෙන්නේ? මොකද පරණ කිසිමෙත් පාපේමයි අද පාපේමයි මේක දෙක අතර වෙනසක් නැහැ. අපි හරි වාසනාවන්තයි. මොකද ඒකට හේතු උන්වහන්සේ ඒ දේ සම්පූර්ණ කර තිබෙන නිසා අපිට සහතිකය දී තිබෙනවා. පරණ කිසිමේ ආයත ඔවුන් බලාගෙන හිටිය ඉදිරියේදී උන්වහන්සේ ඒ ණය ගෙවන තුරු. නිසා මේක අපි තේරුම් ගන්නට ඕන. ඒ නිසා තමයි හේබ්‍රේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 19-20 කතා කරලා කියන්නේ. මොකද්ද? මෙසේ ව්‍යවස්ථාව කඩනකොටගෙන කිසිවෙක් සම්පූර්ණ නොවු බැයි නා. ඔය මං කිව්වේ ඔබට. මොකද එළුවන්ගෙත් වස්සන්ගෙත් මොකද කරේ? බැටළුවන්ගෙත් ලී කරනකොටගෙන පව කමා කරන්න බෑයි කියලා සුද්ධෝ පාවල්තුමා කියන තැනත්තා මොකද කියනවා? පැහැදිලිව කියනවා කිසිවක් සම්පූර්ණ වුණේ නැහැ. මොකද ඒවා ඡායාවන් හැටියට දී තිබුණා. 19 වෙනි පදේ කියන වඩා යහපත් බලාපොරොත්තුවක් පැමිණීම සිද්ධ වේ. ඒ බලාපොරොත්තුව කන්න කරගෙන අපි දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙනමු. කව මොකක්ද මේ බලාපොරොත්තුව? බලාපොරොත්තුෙන් ඉදී යේසුස් වහන්සේ. හේබ්‍රේ පොතේ 8 වෙනි පරිච්ඡේදය 17 වෙනි පදේ කියනවා අලුත් ගිවිසුමක් යයි කීමෙන් පළවෙනි ගිවිසුම පරණ කලසෙකින් පරණ වෙන්නා වූ මහලවන්නා වූ දේ අපිනී යාමට ළඟේ බලන්න. ඔබ පරණ ගිවිසුම තුළින් මේ ව්‍යවස්ථා දෙක අතර සමතුලිතතාවයේ තීරුම් නොගත්තොත් අලුත් ගිවිසුමේ මේ දේවල් කියපු ගාම අපිට තැටෙන්නේ මොනවද? දසාඥා පරත පරණ වෙලා මහලු වෙලා නොපෙනී ගිහිලා තියෙනවා කියන කාරණේ. හරියට දේව වචනේ අපි ඉගෙන ගන්න ඕනේ නිසා. දැන් අපි පැහැදිලිව දකිනවා මේක ඉතාම මේ ඔබ දකිනවා මේ චාරිත්‍ර ව්‍යවස්ථාව විශාල බරක් වුණා ඉස්රාසනකට. දුප්පත් මිනිස්සු කොහොමද බැටළුවෙක් මිලදී ගන්න? එයාට විශාල මිල අධික කාලය ගත වෙන වේදනාකාරී සතාව මරන්න ඕන. ඔවුන් තුල බොහෝ දුක් වේදනා ඇති කළාව කාරණයක්. ලේ වගුරුවන්ට උන අපි මං හිතන්නේ අපි කැමති කියලා කිසිම මිනිහෙක් සතිකව මරන්න. පැහැදිලිවම දෙවියන් වහන්සේට අවශ්‍ය උනේ මේ පාපයේ තියෙන භයානකකම මිනිස්යාට උගන්වන්න. ඒ භයානකකම කොච්චරද කිව්වොත් දෙවියන් වහන්සේ වාක්‍යානෝ නැත්නම් දෙවියන් වහන්සේ අප සමග ඇවිල්ලා වාක්‍යානෝ හැටිලා මාංශවත් වෙලා වහන්සේගේ ශරීරයේ මේ කවුද මේ දෙවියන් වහන්සේ මාංශවත් වෙලා මිනිස්සෙක් කියලා මේ පාපයේ විලය ගෙවන්න සිද්ධ වුණා. ඊට සහෝදර සහෝදරිය උන්වහන්සේ දා ආදම්ට ඒ ආඥාව දුන්නේ බරක් හැටියට නෙවෙයි. කීකරුකමන්ත බලාපොරොත්තු වෙන්නේ. අම්මා තාත්තට කීකරු වෙනක ඔබට බරක් මට බරක්ද? කවදාවත් අපි කියන්නේ නැහැ නේද?
මගේ අම්මා තාත්තට ඔබේ අම්මා තාත්තට කීකරු වීම ඔබ වරක් කොට සලකන්නේ නැහැ. උන්වහන්සේ ඉල්ලන්නේ ඒකයි. දසාඥා පරතොර තුල තියෙන වෙන කිසි දෙයක් නෙමෙයි කීකරු වීම. දෙවියන් වහන්සේට ආදරය කරන්න, ප්‍රේම කරන්න, මිනිස්යාට ප්‍රේම කරන්න. පළවෙනි හතර දෙවියන් වහන්සේට ආදරය කරන්න. ඊළඟට දෙවෙනි 6 මිනිස්යාට ආදරය කරන්න. ඒක බරක් හැටියට නෙමෙයි උන්වහන්සේ දුන්නේ. උන්වහන්සේගේ චරිතය ඔබ තුල මා තුල ගොඩනගන්න අවශ්‍ය නිසා. අදටත් එහෙමයි. ඒක වෙනසක් නැහැ. ඒක තේරුම් ගන්නට ඕන. ඒක සිදෝ යෝහන් පොතේ පැහැදිලිව කියනවා. යෝහන් පොතේ පළවෙනි පරිච්ඡේදය තුන්වෙනි පදේ මොනවද කියන්නේ? මං සද්දේවන වහන්සේට ප්‍රේම වීම නම් අපේ සින්වහන්සේගේ ආඥා පැවැත්ීමේ උන්වහන්සේගේ ආඥා බර නැත. ඇයි? ඒක නිදහස්කමේ ව්‍යවස්ථා ආශාවෙන් උන්වහන්සේට තියෙන ආදරය නිසා මා හැරන් දෙවරුන්ට අට මම කවදාවත් අන් දෙවරුන්ට නමස්කාර කරන්නේ නැහැ. රූප නමස්කාර කරන්නේ නැහැ. උන්වහන්සේගේ නාමයෙන් කුරුණේ විහාර කරන්නේ නැහැ. උන්වහන්සේගේ සුද්ධ දවස සුද්ධ දවස පවත්වන ආශාවෙන් ජීවිතයෙන් ඕනෑකමින් උන්වහන්සේට නමස්කාර කරන්න. හතරවෙනි ආඥාව සබත් දවසට ඇතුල් වෙනවා. අම්මා තාත්තට තාගේ දේව ස්වාමීන් වහන්සේ තරදන දේශයේ තාගේ දවස් බොහොම පිරිස තාගේ පියරත් මවට ආදරය කරනවා ගෞරව කරනවා මිනි මරන්නේ නැහැ කාමීච්ඡාචාරයෙන් ඈත් වෙලා ඉන්නවා සොරකම් කරන්න මේවා ආදරයෙන් කරන දේවල් මේ ආඥාවට කියලා මොන ආඥාවද අමාරු කියලා කියන්නේ ගොඩක් වෙලාවට කිතුනවා කරන චෝදනාව තමයි මොනවද අපිට ආඥාවන් පවත්වන්න බෑ ඒ කියන්නේ තමන්ගේ තෘෂ්ණාව පිනවන්න තියෙන ආසාව උන්වහන්සේට වැඩි තමන්ගේ තෘෂ්ණාව පිනවන්න තියෙන ආශාවට තමයි මේ විදිහට කතා කරන්නේ. එකෙන් ඔබට පේන්නේ කිතුනාට තෝරාගන්න තියෙන එකක්. දෙවියන් වහන්සේට ආදරය කරලා උන්වහන්සේට කීකරුව මේ ආඥාවන්ට අකීකරුව ජීවත් වෙනවද? එහෙම නැත්නම් මේවට අකීකරුව වෙලා උන්වහන්සේගෙන් ඈත් වෙනවද කියන දේ. එකක්වත් අමාරු නෑ. එකම වැඩේ තියෙන්නේ අපේ තියෙන ඒ තෘෂ්ණාධිකකම නිසා. අපි ඒව අමාරු හැටියට සලකනයි. අපි ආසයි අපේ මොනවද පාප මාංශයේ තෘෂ්ණාව පිරවන්න. එහෙම නැතුව උන්වහන්සේ කිසි අමාරු දෙයක් මනුෂ්‍යයර දීලා නැහැ. මනුෂ්‍යයන් ඉල්ලන්නේ හිත සහ කීකරුකම. දෙවියන් වහන්සේට ආදරය කරන්න. 54ක් දීලා තිබෙනවා. මනුෂ්‍යයට ආදරය කරන්න 56ක් දීලා. මේක අමාරු දෙයක් නෙවෙයි. ඒ නිසා අම්මා එහෙමනම් අම්මා තාත්තට කීකරු වෙනකත් ඔබටත් මලත් අමාරු වෙන්න ඕන නැහැ. අපි ඒක බරක් හැටියට ඒක හැටියට සලකන්නේ නැහැ. මේ දේ ඔබ අද දවසේදී තේරුම් ගන්නවා. දැන් අපි එනවා ඊළඟ කොටසට ඔබගේ අවධානය යොමු කරන්න. ඒ තමයි කොලොසි 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ කියනවා. දැන් මෙහෙම උන්වහන්සේ කුරුසිය අනගසලා මේ චාරිත්‍ර ව්‍යවස්ථාව අවසන් කරලා මොනවද කළේ? උන්වහන්සේ Taman කෙරේ අධිපතීන්ද බලය ඇත්තන්ද පහකොට කවුද උන්වහන්සේ කෙරේ බලය පවත්වගෙන හිටියේ? ඔබට මතක ඇති මෝසෙස්ගේ මිනිහ ගැන මම මේ දේ ඔබට මේ පල්ලෙහා කොටස ඔබ තබා තිබෙනවා. උන්වහන්සේගේ ජීවිත පූජාව දක්වා කවුද මේ ලෝකයේ අධිපතිය? උන්වහන්සේගේ වචනෙන් කියනවා මේ ලෝකයේ අධිපතිය යන්නේ ඔහුට මාතුල කිසිවක් නැත කියලා. ඒ නිසා මේ ලෝකයේ අධිපතිකම අපිට පැහැදිලිවම පරණ ගිවිසුමේ උප්පතිපතේ උන්වහන්සේ මේ ලෝකයේ අධිපතිය හැටියට පත් කළේ ආදාම්ව. මේ පොළොවේ අධිපතිකම් කරන්නේ කියලා. ඒ අධිපතිකම මොකද කරේ? ආදාම් කාටද දුන්නේ? සාතන්ට කීකරු වීම නිසා මේ පොළොවේ අධිපතිකම සාතන් ගත්තා. අපි දන්නවා යෝබ්ගේ පොතේත් අපිට හම් වෙනවා මේ පොළොව නියෝජනය කරේ කවුද? සාතන්. ඒ නිසා උන්වහන්සේගේ කුරුසියේ පූජාවෙන් තමයි නැවත උන්වහන්සේ ඒ අධිපතිකම උන්වහන්සේට ගත්තේ. එතකන් එකයි සිදෝ පවතුමා කොලොසින්ට කියන්නේ මොනවද? උන්වහන්සේගේ කුරුසියේ පූජාව කරනකොටගෙන මේ 15 වෙනි පදේ 14ම අපි ඉගෙන ගත්තා. Taman කෙරෙහි අධිපතීන්ද බලයත් අන්ත පහකට ප්‍රසිද්ධිය නොවුන්ට දක්වා කුරුසිය කරනකොටගෙන උන්ගෙන් ජයගත් බව ප්‍රකාශ කළසේ. ප්‍රවේදම ඇති. අධිපතියාව බලයත් අති අනිත් දේවදූතයන් මොකද කරේ? ඔවුන්ට පිළිතුරු දුන්නා උන්වහන්සේගේ කුරුසිය පූජා උන්වහන්සේ මොනවද කිව්වේ? ඉතින් නිමයි කියලා උන්වහන්සේ ගැලීමේ කාර්යය සම්පූර්ණ කළා. මේක තේරුම් ගන්න ඕන. මේ දේවල් ඔබට තේරුම් ගන්න නැතුව යූද්ගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ ලියා තිබෙන දේ තේරුම් ගන්න බෑ. මොකද ඒකද පැහැදිලිව කියනවා මිකාኤල් යක්ෂයා සමග මෝසෙස්ගේ මීනය ගැන වාද කරනකොට නින්දිත විනිශ්චයක් ඔහුට දෙන්න බය වෙලා ස්වාමීන් වහන්සේ නුඹට තරවටුසෙක් කරන සේක්කයි කියව. මොකද එතනදී උන්වහන්සේගේ මොකද IOU නේ පරණ ගිවිසුමේ සිදු වුණා වූ සියල්ල ණයක්
ක්‍රිස්තුස් වහන්සේ දේ සම්පූර්ණ කරන දේ ඒක ණයක් හැටියට තිබුණා. උන්වහන්සේ සම්පූර්ණ කරන තුරු. එතකොට සාතන්ට අයිතිය තියෙනවා ඒ ණය ගෙවන තුරු උන්වහන්සේත් එක්ක වාද කරන්න. උන්වහන්සේ ඒ දේ කරලා නැහැ උන්වහන්සේ. ණය ගෙවලා නැහැ උන්වහන්සේ. ඒ නිසා තමයි කොහොමද ඔබ මෝසෙස් මලුන්ගෙන් උත්හාන කරන්නේ? අපි දන්නවා මෝසෙස් උන්වහන්සේ අන්ගේ අන්විසක් අන්නිරූප විලාසයේදී මෝසෙස් එළිය ආවා. එතකොට ඔබ කොහොමද ඔබ මේ ණය ගෙවන්නේ නැතුව ඔබ කොහොමද මොකද ණය ගෙවුවොත් තමයි මලුන්ගේ නැගිටීමේ බලාපොරොත්තු තියෙන මිනිස්සෙකුට. ඒ නිසා සාතන්ට සම්පූර්ණ අයිතිය තිබුණා මෝසෙස්ගේ විනිය ගැන වාද කරන්න උන්වහන්සේත් එක්ක. ඒ නිසා මේ කාරණා ඔබ තේරුම් ගන්නට ඕන. උන්වහන්සේ කතා කරලා ඉන්සයිට් කියන්නේ මොකද ස්වාමීන් වහන්සේට ඔබට තරවටු කරනවා. ඇයි? මම මේ ණය ගෙවනවා. ඒක මම කවදාවත් පැහැර හරින්නේ නැහැ. උන්වහන්සේගේ මරණයේදී උන්වහන්සේ අධිපතියාට බලයත්තන්ට කුරුසියේ කර්ණ කොටගෙන පිළිතුරු දුන්නා. අර ලස්සන්ට කොලොසිපතේ දෙවෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ සඳහන් කරනවා. උගත් පාවුල්තුමා මේ දේවල් තේරුම් අරගෙන සුද්ධ සත්‍යතාවේ ලියා තිබෙනවා. මතක තියාගන්නට ඕන. උන්වහන්සේ මේ කාරණේ මේ ආකාරයෙන් සම්පූර්ණ කළා. දැන් අපි එනවා. එබැවින් උන්වහන්සේ මේ දේවල් කරපු නිසා අධිපතීන්ද බලයත්තන්ට පහ කරපු නිසා 16 සිට 18 දක්වා කියනවා. ඒ නිසා කුර්සියේ නියෝගවල ලියවිල් චාරිත්‍ර ව්‍යවස්ථාව උන්වහන්සේ කුර්සිය අනගසලා ආකල නිසා එබැවින් අහ කරලා තියෙන්නේ. ඒ නිසා සිදෝ පාවුල්තුමා කොලොසි වරන්ට කියනවා අන්‍ය ජාතීන්ට හිංසා පීඩා කරන්න එපා. අන්‍ය ජාතීන්ට කියනවා යුදෙව්වරුන්ව විනිශ්චය කරන්න එපා. ඔබට වේර ඇති. ඒ නිසා මේ දෙගොල්ලෝ අතර තිබුණා වූ ප්‍රශ්නේ අපි පැහැදිලිව දකිනවා. තමන් අර කියනවනේ තමන් කරන අපි ජම්මෙට වරා පුරුද්දලකුයි කියනවනේ නේද? ඒ නිසා එයාට තිබුණා වූ මේ සිංහල භාෂාවේ අපි කතා කරන විදිහට මොකද තමන් හුරු වුණු දේ අතාර ගන්න අමාරුයි. මේ දේ තමයි එදා කාටද ඉදවරන්ට තිබුණේ. හරුණාව ඉදවන්ට තිබුණේ. ඒ නිසා අපි මතක තියාගන්න ඕන. ඒකයි සිදෝ පාවුල්තුමා කියන්නේ කාටවත් කවුරුත් දැන් විනිශ්චය කරන්න අවශ්‍ය නැහැ. කෑම ගැනද මේක අපූර්වට තව කොටසක් විස්තර කරනවා මෙන්න මේ විදිහට. මොනවද? දේවචනේ කියන්නේ කොලස් 2 16 දක්වා කියන්නේ. හැබැයි කෑම ගැනවත් බීම ගැනවත් මංගල දවස් ගැනවත් අමාවක දවස් ගැනවත් සබත් දවස් ගැනවත් ඒකයි දේවචනේ වැරදි ලෙස තේරුම් ගන්න. නුඹලා දැන් විනිශ්චය කරන්න අවශ්‍යතාවයක් නැහැ. කවුරුත් විනිශ්චය කරන්න ඕනේ නැහැ. නුඹලා කරන නැහැ කියලා විනිශ්චය කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ සියල්ල ඡායාවක් හැටියටයි පරිණිගිසුමේ දීලා තියෙන්නේ. සිදෝ පාවුල්තුමා දෙකොල්ලන්ටම කියනවා. අන්න ජාතින්ටත් කියනවා. ඉදවරුන්ටත් කියනවා. මේවා ඡායාවක් හැටියට දුන්න පැමිණිට දේ. මොකද ඒ ක්‍රිස්තුස් වහන්සේ. නමුත් සිරුර ක්‍රිස්තුස් වහන්සේ මේ උන්වහන්සේගේ ශාරීරික පූජාව, ජීවිත පූජාව සංකේතවත් කරන්න තමයි මේ සියල්ල දුන්නේ. ඒ නිසා නුඹලා මේ දේවල් ගැන කතා කරන්ට, විනිශ්චය කරන්ට, විවේචනය කරන්න අවශ්‍ය නැති බව සිදෝ පාවුල්තුමා පැහැදිලිව විස්තර කරනවා. දැන් අපි යන්න ඕනේ මේ එකක් ගානේ. කෑම ගැනවත් බීම ගැනවත්. මොකද සමහර අය කියනවා මොනවද? සබත පවත් මෙතන සබත ගැන කතා කරලා තියෙන සබත් දවස අර සතියේ 7 වෙනි සබත් දවස පවත්තන්ට අවශ්‍ය ඕනේ නැහැ. මොකද ඒ විතරක් නෙමේ කෑම ගැන බීම ගැන කාටවත් විනිශ්චය කරන්න එපා කියලා තියෙන්නේ. සවන දෙයක් කන්න පුළුවන්, බොන්න පුළුවන්. සිදෝ පාවුල්තුමා ඒව ගැනද මේ කතා කරන්නේ. මම ඒකයි කිව්වේ අපි සන්දර්භය තේරුම් ගන්න ඕන. මේ කාටද මොන හේතුවටද කතා කරලා මොකක් ගැනද කතා කරලා තියෙන්නේ. දැන් පැහැදිලිවම අහන්න ඕන ප්‍රශ්නේ කෑම බීම අදහස් කරන්නේ අපිට මේසේ මත තියෙන ආහාර ගැනද මෙතන සිදෝ පාවුල්තුමා කතා කරන්නේ. ක්‍රිස්තියානියට කතා කරන්නේ මේ කුරුසියේ උන්වහන්සේ පූජා වුණාට නැත්තම් මරුණාට පස්සේ ඉස්සන් බෙල්ලන් ඌරු මස් දේවචනේ පැහැදිලිව ඌරු මස් කන්ට එපායි කියලා කියනවා. ඒක පිළිකුලක් හැටියට කියනවා. එතකොට මේ අපවිත්‍ර දේ කන්ට කියලාද කියන්නේ සිදෝ පාවුල්තුමා. මත්පැන් පානය කිරීම මේවා හරි කියලා සිදෝ පාවුල්තුමා කියන්නේ. හේබ්‍රේ පොතේ ඒ පාවුල්තුමා මෙහෙම ලියලා තියෙන පාවුල්තුමා පැහැදිලිව කියනවා මොනවද මේ කෑම මොනවද මේ බීම කියලා. සිදෝ පාවුල්තුමා පැහැදිලිව හේබ්‍රේ 9 වෙනි පරිච්ඡේදයේ 9 සිට 10 දක්වා කියනවා. මොකද්ද කියන්නේ? මේ මණ්ඩපය වර්තමාන කාලයට
උපහරණයක්. ඒ ප්‍රකාරයට හෘද සාක්ෂිය සම්බන්ධව සේවය කරන්න සම්පූර්ණ කරන්නට නොහැකි වූ පඳුරු සහ පූජා උපකරන්නේ මේවා වරහන් ඇතුලේ බයිබලයේ කියවලා බලන්න. ලියලා තිනවා මේවා මොනවද? කෑම වලින්ද බීම වලින්ද নানা ප්‍රකාර සේදීම් වලින්ද යුක්ත වූ. චුදලෙවිල පැහැදිලිව කියනවා මේ නියෝගවල ව්‍යවස්ථාවේ කෑම ගැන බීම ගැන ලියලා තිනවා මේ දිනපතා ආහාරයකට ගැන කෑම බීම නෙවෙයි. ඒවා පොදු පූජා ක්‍රම. ආහාර පූජා පාන පූජා ගැන මෙතනින් කතා කරන්නේ. මෙතන කියනවා සකස් කිරීමේ කාලය දක්වා පවතිනා මාංශයට අයිති නියෝග පමණක් කෙමේ නියෝගවල ලියවල. චේතෝපවත්වා පොලිසිය වල කතා කරනවා මේ කෑම බීම මොනවද කියලා. හේබ්‍ර පොතේ පැහැදිලිව 9 වෙනි පරිච්ඡේදයේ 9 සිට 10 දක්වා කියනවා ඒවා මාංශයට අයිති නියෝග බව පැහැදිලිව කියනවා. නිසා වැරදි ලෙස සිත ලියලා තේරුම් ගන්නට එපා. මාංශයේ දේවචනේ යම් පිරිසිදු සහ පිරිසු ආහාර පැහැදිලිව ලියා තිබෙනකොට ඒක පර්ණගිය සුනේෂ්දෝ පාවල්තුමාව යේසුස් වහන්සේවත් වෙනස් කරලා නැහැ. ඒක තේරුම් ගන්න ඕන. දැන් අපි එනවා නිග්මයා පුතේ ඔබට පේනවා ඇති 29 වෙනි බයිබල් පාඩ දීලා සාක්ෂි දීලා ඔබට දී තිබෙනවා. නිග්මයා 29 වෙනි පරිච්ඡේදයේ අපිට හම්බ වෙනවා 38 දක්වා ඊළඟට ගණන් කතාව 28 7-8 ඔබට ආහාර සහ ආහාර පූජා පාන පූජා පිළිබඳව අපිට හම්බ වෙනවා. ඒ සියල්ල ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව සංකේතවත් වන බව අපිට හම්බ වෙනවා. ඊළඟට අපිට කියනවා ඔබට මතක ඇති අමාවකක් ගැන. දැන් මේකත් ප්‍රශ්නනේ. දැන් අමාවක අපි ගණන් ගන්න ඕනද කියන කාරණය අපි දන්නවා වර්තමාන ක්‍රිස්තියානි සමාජය තුළ බොහෝ ඉගැන්වීම් තියෙනවා මේවා ගැන. දැන් අමාවක පිළිබඳව අපිට හේබ්‍රේව වචනේ කෝඩේෂ් කියන වචනේ තමයි පාවිච්චි කරේ. මේක මාසය හැටියට තමයි හඳුන්වන්නේ. අපි දන්නවා නවසඳ ඉඳලා අනිත් නවසඳ දක්වා තමයි ඊශ්‍රායල් සෙනගට මේ මාසේ මාර්තු අප්‍රේල් තමයි යුද ආගමික වර්ෂය අපි ආරම්භ වෙන්නේ. අපි පැහැදිලිව ඔබ දන්නවා. සැප්තැම්බර් ඔක්තෝබර් තමයි ඒ ආගමික වර්ෂය අවසන් වෙන. හරියට මාස 7ක් වුන්ට තිබෙනවා. සෑම මාසයකම නවසඳ නැත්නම් ආරම්භයේදී මොකද කරන්නේ? පුද පූජා තිබුණා උන්ට උප කරන්න. එතකොට මාස 7කින් සමන්විත ආගමික වසරක් වුන්ට තිබුණා. ඒ ආගමික වසර තුල අපි පැහැදිලිව දකිනවා තිබුණා වූ දේවල් කෘෂිකාර්මික වර්ෂයට සම්බන්ධ වුණා. ඒ විතරක් නෙමෙයි සියල්ල විශ්වාසයේ පාපයේ ප්‍රශ්න විසඳීමේ කාර්යයට සම්බන්ධ වුණා වූ ආකාරය අපි දකිනවා. ඒ නිසා අපිට මාස 7කින් සමන්විත ආගමික වසරක් අපිට දැන් නැහැ. මොකද ඒ මාස 7කින් යුතුව ආගමික වසර විශ්වාසයෙන් තුරු දී තිබෙන්නේ ඕන්ට. මේක තේරුම් ගන්න ඕන. එතකොට නවසඳ සැමරීමට අද අපිට තවතත් අවශ්‍යතාවයක් නැහැ. මොකද අපිට මාස 7කින් අතකට අදාළ ආගමික වසරක් නැති නිසා. ඒක ඊශ්‍රායල් සෙනගට දුන්නේ මොනව වෙනතුරුද? ප්‍රධාන දේ. ක්‍රිස්තුස් වහන්සේනතුරු. ඒක තේරුම් ගන්නට ඕන. ඊළඟට මංගල්‍යයන් ගැන අපිට හම්බ වෙනවා. දැන් මංගල්‍යයන් පිළිබඳවත් ඔබගේ අවධානය යොමු කරන්න. මොකද ඒකට හේතුව කුලසි දෙකේ 16 පැහැදිලිවම මේ මංගල්‍යයන් දී තිබුණා. මංගල්‍යයන් අපි දකිනවා අස්වන්නට අදාළ මංගල්‍යයන් 3ක් තිබුණා. ඊට අමතරව තවත් මංගල්‍යයන් 4ක් දීලා තිබුණා. මේ දේවල් තමයි ඔබට මේ ලිස්ට් එකේ ඔබට පේනවා ඇති. මංගල්‍යයන් සහ මේ මංගල්‍ය දින පිළිබඳව ඔබට දල අවබෝධයක් ලබා දෙන්න අදී තිබෙන ඔබට පේනවා ඇති. එතකොට මේ උන්ට සම්පූර්ණ මංගල්‍ය 7ක් තිබුණානේ. මේ මංගල්‍ය 7න් මංගල්‍ය 3ක් අස්වන්න නෙලීමට අදාළ මංගල්‍යයන් බව අපි තේරුම් ගන්නවා. ඊට අමතරව වෙනත් සැමරුම් 4ක් ඔවුන්ට දුන්නා. ඒ සේරම තමයි මංගල්‍ය 7ක් වුණේ. එතකොට මේ මංගල්‍යයන් 7න් මංගල්‍ය 3ක් මොනවාද? අස්වන්න නෙලීමට අදාළ මංගල්‍යයන්. ඊළඟ මංගල්‍යයන් 4 සැමරුම් 4ක් ඇරිට ඔවුන්ට දුන්නේ. එතකොට මේ කාරණේ ඔය පැහැදිලිවම පේනවා. ක්‍රිස්තුස් මෙසියස් වහන්සේගේ පාපයේ ප්‍රශ්නේ විසඳීමේදී අපි ඉගෙන ගත්ත මේ සති ගණනාවක් ඉගෙන ගත්ත ඒකනේ. පාස්කු මංගල්‍යයෙන් පටන් අරගෙන කූඩාරම් මංගල්‍ය දක්වා අපි ඉගෙන ගත්තා මෙසියස් වහන්සේගේ මේ දිනදර්ශනේ පාපයේ ප්‍රශ්නේ විසඳීමේදී මොකක්ද නියෝජනය කළේ කියන කාරණේ අපි තේරුම් ගත්තා. ඒ නිසා මේක පැහැදිලිව අපි දකිනවා නියෝජනය කතාව පොතේ 23 වෙනි පරිච්ඡේදය පුරාම අපිට පේනවා ඇති. පාස්කු මංගල්‍ය අස්වන්න මංගල්‍යයක් හැටියට අපි දකිනවා මුහුණ දුමු රොටි මංගල්‍ය ඒක අපි දකිනවා සමුරුවක් හැටියට දුන්නේ. ඊළඟට ප්‍රථම ඵල මංගල්‍ය සමුරුවක් හැටියට පෙන්තකොස්ත මංගල්‍ය අවසන් මංගල්‍යයක් හැටියට කොරණෑ මංගල්‍ය සමුරුවක් ඊළඟට සමීක්‍රීමේ දිනේ සමුරුවක් ඒ වගේම කූඩාරම් මංගල්‍ය අස්වන්න මංගල්‍යයක් හැටියට දීලා මේවා ඔබට පැහැදිලිව
සාක්ෂි සහිතව ඉදිරියේ තබනවා. සබත් දවස් වලට අපි අවධානය මං කියන්නේ එක වචනය අරගෙන අපි කතා කරනවා. කෑම ගැන කතා කරා, බීම ගැන තීරුම් ගත්තා අපි මොනවද කියලා. අමාවක ගැන කතා කරා. ඒවා කොයි ඊශ්‍රාසනකට ඒ අදාළ වුණා වූ ආගමික වර්ෂයේ මාස 7 නියෝජනය කිරීම සඳහා තමවුන්ට දෙනු ලැබේ. ඊළඟට අපි එනවා සබත් දවස් වලට. මංගල්‍ය දවස් වල ඉදිරියට ලැබුවා. සබත් දවස් වලට මේක සතියේ 7 වෙනිදාත් එක පටලවා ගන්න එපා. ඒක තමයි තවත් ප්‍රශ්නයක් වෙලා තියෙන ගොඩක් අයට. සබත් දවසත් අර ඒ ලෙවි කතාව 23 දියා තිබෙන නිසා 7 වෙනි දවස් සබතත් දියා තිබෙන නිසා ගොඩක් අය කියනවා ඒකත් ඇතුළත් කියලා. සබත කියන්නේ නිවාඩුව. ඒ නිසා ඔවුන්ට මේ මංගල්‍ය ලිස්ට් එක දෙනකොට දෙවියන් වහන්සේ සබත ගැනත් කතා කරා. නුඹලාට මේකත් නිවාඩුවක් හැටියට. නමුත් අපි පැහැදිලිව දක්වනවා මේ සබත දුන්නේ අමතක කරන්න එපා මේ ව්‍යවස්ථා දෙකේ සම්බන්ධතාවය. මේක දුන්නේ කොහෙද? පාපයට පෙර. මොනව සම්බන්ධවද? දැන් චාරිත්‍ර ව්‍යවස්ථාව තුල අපි දකින්නේ පාපයේ ප්‍රශ්නයට විසඳුම. ඒ චාරිත්‍ර ව්‍යවස්ථාව තුළ අපිට හම්බෙන සෑම මංගල්‍යයක්ම අපිට හම්බෙන්නේ කුමක්ද? ක්‍රිස්තුස් වහන්සේ පාපයට ප්‍රශ්නේ විසඳීමේ කාර්යයක් හැටියට. හැබැයි සබත තුළ ඒ පාපයට ප්‍රශ්නේ විසඳීමේ කාර්යයක් අපිට හම්බෙන්නේ නැහැ. මේක තමයි වරද්දගෙන ඉන්නේ. අපිට ඒක හම්බෙන්නේ පාපයට පෙර උන්වහන්සේ මැවුම් කාර්යය හැටියට සීකරන්න. මට එක මංගල්‍යයක් පෙන්වන්න මෙතනින්. උන්වහන්සේගේ මැවුම් කාර්යත්වයේ පාපයට පෙර කාරණයක් පෙන්වන්න නැහැ. උන්වහන්සේ ඒ සතියේ 7 වෙනි දවස එක පටල ගන්න එපා මේ මංගල්‍ය. මේක පැහැදිලිව අපි තේරුම් ගන්න ඕන. ඒක සබත කියන්නේ නිවාඩුව කියන දේ ඔවුන්ට හඟවන පිණිස තමයි ලිවිකතාව 23 මේ 7 වෙනි දවස් සබතත් ඇතුළත් කරලා තියෙන. ඒකත් නුඹලට නිවාඩුවක් කියන කාරණා. එහෙම නැතුව ඒක මේ මංගල්‍යන් එක පටල ගන්න එපා. ඒක ඔබ ඉදිරියේ තමන්ට ඕන පැහැදිලිවම. ඒක චාරිත්‍ර ව්‍යවස්ථාවේ කොටසක් නෙවෙයි. ඔබට පේනවා ඇති. ඊළඟට මේ සබත කියන්නේ මම ඔබට කිව්වා නිවාඩුව, විවේකය. එතකොට ඔබට පේනවා ඇති පාස්කුව සබතක් හැටියට විවේකයක් හැටියට නම් කරලා නැහැ. සිද්ධලේ මේ මොකද සබතක් හැටියට ඔවුන්ට නියම කරලා තිබුණේ නැහැ. ලෙවි කතාව 23 පස්වෙනි පරිච්ඡේදය අපිට හම්බ වෙනවා. නමුත් මුහුණුරට උරට මංගල්‍ය ඔවුන්ට සබතක් නිවාඩුවක් හැටියට ඔවුන්ට නියම කරලා තිබුණ එකක් නෙමෙයි. සබත් දවස් දෙකක් හැටියට ඔවුන්ට නියම කරලා තිබුණා. ඊළඟට ප්‍රථම ඵල මංගල්‍ය සබත් දිනයක් නොවේ. ඒක සබතක් හැටියට දීවිලා නැහැ. සබත කියන්නේ නිවාඩුව අමතක කරන්න එපා. අර 7 වෙනි දවසත් එක පටල ගන්න එපා. පෙන්තකොස්ත මංගල්‍ය සබතක් හැටියට උන්ට දුන්නා. උන්ට නිවාඩු ගන්නටි කියලා. ඒක හරියට අපිට අපේ උපන්දිනේ වගේ ඕන දවසක වැටෙන්න පුළුවන්. ඒ නිසා ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට හොරණ මංගල්‍ය සබතක් හැටියට නිවාඩුවක් හැටියට දුන්නා. ඒ දවසේදී සමී කිරීමේ දිනේ සබතක් හැටියට දුන්නා. කුඩාරම් මංගල්‍ය සබතක් හැටියට උන්ට දුන්නා. නිවාඩුවක් හැටියට උන්ට දුන්නා. ඒක නිවාඩුව ඕනෑම දවසක වැටෙන්න හැකියාවක් තිබුණා. ඒක අමතක කරන්න එපා. නමුත් ඒ දවස නිවාඩුවේ දවසක් හැටියට දුන්නා. ඒ නිසා ගලාති වරුන්ට සුදෝ පාවතුමා ඒ නිසායි ලියන්නේ මොනවද? දැන් මෙතනදිත් ඔබට පේනවා ඇති ගලාති වරුන්ටත් ලියනවා. මට බයයි. ඇයි? ගලාති 4 වෙනි පරිච්ඡේදය 10 11 කියනවා. ඔබලා මේ දවස් ගණන් කරනවා, මාස ගණන් කරනවා, කාලවල් ගණන් කරනවා, අවුරුදු ගණන් කරනවා. මොනවද 11 වෙනි පදේ කියනවා සමහරට නුඹලා උසා මාගේ දරුවෝ වෙස නිෂ්ඵල වේදෝයයි කියා. නුඹලා ගැන බය වෙමි. දැන් මේකත් වැරදි විදිහට සමහර මම දේශනා අහලා තියෙනවා. වැරදි විදිහට උගන්වන නිසා අමතක කරන්න එපා. ගලාධිපති මේ බයිබල් පාඩය අපිට ආශිර්වාදයක් මොනවටද? මේ චාරිත්‍රානුක ව්‍යවස්ථා භාවයේ තේරුම් ගන්න. සුදෝ පාවල්තුමා ගලාතියේ සභාවට පීඨෝල ටික කාලයකට පස්සේ මොකද කරන්නේ? ඉදිව්වාදීන් පිරිසක් ඇවිල්ලා මොකද කරේ? අද වගේම තමයි. අදයි එදයි වෙනසක් නැහැ. චාරිත්‍රානුක ව්‍යවස්ථාව පිළිපැදිය යුතු බව සමාජිකයන්ට හේතු ගන්න උත්සාහ කරුවා. නමුත් සුදෝ පාවල්තුමා මේ කාරණේ කියනවා මොනවද? මෙච්චර කාල ඔබට උගන්වපු දේ නිෂ්ඵල වේදයි කියලා මට බයක් දැනෙනවා කියලා. දින චාරිත්‍රානුකූල සබත් මාස ඒකයි මේ බයිබල් පාඩේ පේනවනේ. දවස් මොනවද? සබත් දවස් ඔවුන් කරන්ට යයි කියලා සුදු පාවල්තෝර බය හිතුණා. මාස නවසඳ කාලවල් අපිට පේනවා ඇති මංගල්‍යයන් අවුරුදු සබත සහ ජුබිලි. එතකොට මේ දේවල් පවත්තන නැවත යයිද පරණ දෙයට හැරලා යයිද කියන බයට තමයි සුදු පාවල්තෝර මේක ලියා තින්නේ. ඒ නිසා
එපිස පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 11 සිට 22 දක්වා ඔබට පේන ඇති ක්‍රියා 15 වෙනි පරිච්ඡේදයේ මේ අන්‍ය ජාතීන් සහ යුදෙව්වරුන් හැරුණා යුදෙව්වරුන් අතර ඇතුණා වූ මේ ප්‍රශ්නේ පැහැදිලිවම සඳහන් වෙනවා. ඒක නිසා තමයි සිතෝ පාවල් තෝරන මේ දෙක අතර වෙනස සම්බන්ධතාවය සහ වෙනස ගැන කතා කරලා තිබෙන්නේ සිතෝ පාවල් තමයි. ඒවා අපි තේරුම් ගන්න ඕනේ පරණ කිස්ම තුනේ. ඊළඟට කොලොසි දෙවෙනි පරිච්ඡේද 17 වෙනි පදේ පැහැදිලිව කියන ඒවා පැමිණෙන්න තිබෙන දේවල ඡායාවක් කියන. පැමිණෙන්න තිබුණේ ඒ ක්‍රිස්තුස් වහන්සේගේ කුර්සියේ පූජා වහන්සේගේ ශරීරයේ පූජා කිරීම තමයි මේ සියලු දේවලනේ උන්වහන්සේ සම්පූර්ණ කරේ. ඒ නිසා අමතක කරන්න එපා. චාරිත්‍රානුකූල ව්‍යවස්ථාව ඉටු වී තිබෙන නිසා තව දුරටත් සතුන් ආහාර පාන පූජා නව මංගල්‍ය දින ඒවා අවශ්‍ය නැහැ. ඒවා ඔබට මට අවශ්‍ය නොවන බව සිතෝ පාල්තුමා පැහැදිලිව දෙයක් තිබෙනවා. මොකද සිරුර කවුද? ක්‍රිස්තුස් වහන්සේ. ඔබට යුදෙව්වරුන් සාහන ජාතින් අතර තිබුණු ප්‍රශ්නය ඔබව දැනුවත් කළා. යුදෙව්වරුන් හැරුණත් තමන්ගේ පුරුද්ද ලෙස ඔවුන් කරන්නට උත්සාහ කළා වූ ආකාරය. එනිසා තවදවත් දුරටත් අපිට මාස 7ක් නැහැ. ඒක තේරුම් ගන්නට ඕන. මොකද ක්‍රිස්තුස් වහන්සේ ඒ සියල්ලෙන් පෙන්වු කරා වූ අපි ඒක ඉගෙන ගත්ත ඔබ හරියට මේ දේවල් තේරුම් අරගෙන ඔබ මේ මංගල්‍යයන් හතේ සම්පූර්ණත්වය පැහැදිලිව තේරුම් ගත්ත අවසාන මංගල්‍ය විතරයි සම්පූර්ණ කරන්න තිබෙන්නේ උන්වහන්සේ අස්වැන්න ගෙන යන්න ඒක අනිත් 6ම උන්වහන්සේ සම්පූර්ණ කර ඉවර නිසා සබෑදී පැමිණිලා තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල සියල්ල සම්පූර්ණ වෙලා තිබෙනවා. ඒ සීල සෙවණලි මේ සීල ඡායාවන් වහන්සේ තුල සම්පූර්ණ කර තිබෙනවා. නමුත් ඔවුන් එදා ඒ දේවල් තේරුම් ගත්තේ නැහැ, හඳුනාගත්තේ නැහැ. ඔවුන් ඒ දේ ප්‍රතික්ෂේප කරලා ඔවුන් ඒ මංගල්‍යයන් වල ඇලී සිටියා. අද ඔබත් ඒ දේ කරනවා නම් මොකද වෙන්නේ? ඔබ එදයි ඉදුවන් සහ ඔබ අතර වෙනසක් නැහැ. ඒ කියන්නේ ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ කලාව සම්පූර්ණත්වය පිළිගන්නේ නැහැ කියන එක නිසා මතක තියාගන්න ඕන. උන්වහන්සේ දී තිබෙනා ප්‍රඥප්ති පරණ කිසිම විශේෂයෙන් මෝසෙස්ගේ පොත් 5 තුල ලියා තිබෙනා ප්‍රඥප්තියන ඔබට සාරාංශ කරලා තිබෙනවා. පොත් 5 තුලම ඔබට පේනවා ඇති දසාඥා පනත මුළු කාලයටම අදාළ වෙනවා. ඒක ධර්මිෂ්ඨකම, දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම, කීකරුකම එතන තබා තිබෙනවා. කීකරුකම ජීවිත රබෝත්මාවත් කැඳවනවා. ඊට අමතරව ඔබට පේනවා ප්‍රඥප්තියෙන් ඒ දසපාණතේ තිබෙනා වූ ඒ ආඥා විස්තර කිරීම ඔබට නික්මා 21 දීප්ති කතාව 4 ඔබට කියවොත් ඔබට සොයා ගන්න පුළුවන්. ඒ වගේ පොදු පූජා ක්‍රම පිළිබඳව චාරිත්‍රානුකූල ව්‍යවස්ථාව ඒ පනත් කැඩකිරීමෙන් උන්වහන්සේගේ ඒ අපි කියනවා සදාචාර ව්‍යවස්ථාව කඩකිරීමෙන් ඔවුන්ට උරුමුණව පාපයේ ප්‍රශ්නේ විසඳ ගන්නට නැත්තම් ක්‍රිස්තුස් නතුරු ඔවුන්ට කරන පිණිස ඔවුන්ට දුන්නා ඒ චාරිත්‍රානුකූල ව්‍යවස්ථාව අනාගත ක්‍රියාවේ ඡායාව හැටියට. ඊළඟ සෞඛ්‍ය නීති මේක පරණ කිවිසුමේට අදාළ වෙනවා අය අලුත් කිවිසුමට අදාළ නොවෙනවා අය කියලා නෑ. පරණ කිවිසුමේ ආහාර පාන පිළිබඳව අපිට එදත් ආහාර අදත් ආහාර. ඒක අපේ සෞඛ්‍යමය ප්‍රශ්නයක්. ඒ නිසා ඒකත් කුරුසිය යන ගැහුවක් කියලා ඕන දෙයක් කන්න බොන්න යන්න බෑ. උන්වහන්සේ අලුත් පරණ කිවිසුමේ පවිත්‍ර කරපු දේ අලුත් කිවිසුමේ අපවිත්‍ර කරපු දේ පවිත්‍ර කරලා නැහැ. අලුත් කිවිසුමේ ඒක තේරුම් ගන්න ඕනේ. ඊළඟට අමතරව අපි දන්නවා සීල් නීති ඔවුන්ට ඉස්රායල් ජාතියක් හැටියට ඒ සිවිල් පරිපාලනය ගෙනයන්ට උන්ට දී තිබෙනවා මේ පොත් 5 තුළ. ඒ නිසා අද අපි පැහැදිලිව තේරුම් ගත්තා. උන්වහන්සේ අපිට දී තිබෙනවා මේ සිද්ධ ආලෝකය අපි හරියට තේරුම් අරගෙන අන්ධයන් ආත්මික අන්ධයන් නොවි උන්වහන්සේ ඉදිරියේ සම්පූර්ණ කර තිබෙන දේ ඒ දී යුතු ගෞරවය උන්වහන්සේට දෙමින් මොකද කරන්න ඕනේ? අපේ දෘෂ්ටි කෝණය තියෙන්න ඕනේ මේ මංගල්‍යයන් දෙස නොවේ නෑ. දැන් ඒවා තියෙන අපේ දෘෂ්ටි කෝණය අපේ ඇදහිල්ල තියෙන්න ඕනේ උන්වහන්සේ මත පමණයි. නිසා මේ දේවල් තේරුම් අරගෙන උන්වහන්සේට ආත්මික සබෑ කමින්ද නමස්කාර කරමු එසේ කරන්ට. උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරන සේක්වා ආමෙන්. අපි ලබන සතියේ සිට ඊටාම වැදගත් තවත් දේශනාමාලාවකට අපි අතුල් වෙන්න යනවා. ඒත් ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඔබ සමග දේව ආශිර්වාද පතනවා.